समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं निराजन्त शृण्वन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सेय्यतापि भिक्खवे वत्तं संकिलितं मलग्गहितं तमेनं रजको यस्मिन् रङ्गजाते उपसंहरेय यदि नीलकाय यदि पीतकाय यदि लोहितकाय यदि मञ्जेट्ठकाय दुरत्तवन्नमेवस्त अपरिशुद्धवन्नमेवस्त संकिस्त हेतु अपरिशुद्धता भिक्खवे वत्थत् एवमेव को भिक्खवे चित्ते संकिलिते दुग्गति पाटिकं काति පින්වත්නි අදත් පොය ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ අද වත්ථූපම සූත්‍රය මාතෘකා කරගෙනයි ධර්ම දේශනා කරන්නේ. මේ වත්ථූපම සූත්‍රය භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනීයක. බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් උපමා කරගෙන දේශනා කළ සූත්‍රයක් නිසා මේකට වත්ථූපම සූත්‍රය කියලා නම යෙදිලා තියෙනවා. ඉතින් අද පොය දවසේ හැමදෙනාම මේ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව කටයුතු කරලා තමන්ගේ යම් යම් අඩුපාඩුකම් තියෙනම නම් ඒවා සකස් කරගෙන හදාගෙන තමන්ගේ බලාපොරොත්තු පරිදි ඉක්මනට උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා. සෙය්‍යතාපි භික්ඛවේ වත්තං සංකිලිට්ඨං මලග්ගහිතං. මහණෙනි යම්සේ මල බැඳුන කිලිටි වුණ වස්ත්‍රයක් තියෙනමද තමේනං රජකෝ යස්මින් යස්මින් රංගජාතේ උපසංහරේ යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජෙට්ඨකාය රජකයෙක් ඒක සායම්පෝන කෙනෙක්
ඩයි කරනවා කියලාද කියන්නේ? ඒ කිලිටි වුණ මල බැඳුන වස්ත්‍රය යම් රජකයෙක් නීල වර්ණය හෝ එහෙම නැත්නම් කහ වර්ණය හෝ ලේ පැහැය හෝ මදට පැහැය හෝ මෙන්න මේ වර්ණ යොදලා සායම් යොදලා ඒක වර්ණවත් කරන්න කටයුතු කරනවා. පාට කරනවා. ඒ වස්ත්‍රයක් පාට කිරීමට අවශ්‍ය කරන සේරම කටයුතු කරලා මේ කිලිටි වෙච්ච මල බැඳුන දූවිලි බඳුන වස්ත්‍රය ඒ රජකයා වර්ණය ගන්වන්න කටයුතු කරනවා. දුරත්වන්න මේවස්ස අපරිසුද්ධ වන්න මේවස්ස. මහණෙනි ඒ රජකයා එහෙම කලත් ඒක දුර්වර්ණම වෙනවා. අපිරිසිදු වර්ණයක්ම වෙනවා. සංකිස්ස හේතු මොකක්ද ඒකට හේතුව? අපිරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්. ඒ වස්ත්‍රය අපිරිසිදු වීම නිසා තමයි. කිලිටි වුණ දූවිලි බඳුන මල බඳුනේ වස්ත්‍රය එක එක වර්ණ වලින් වර්ණමත් කරන්න පාට කරන්න ලෑස්ති කළේ කටයුතු කළත් ඒ වස්ත්‍රය දුර්වර්ණම වෙනවා. අපිරිසිදු වර්ණයක්ම ගෙන දෙනවා. මොකක්ද ඒකට හේතුව? ඒ වස්ත්‍රය අපිරිසිදුයි. සම්පූර්ණයෙන්ම වස්ත්‍රය අපිරිසිදුයි. ඒව මේවකෝ භික්ඛවේ චිත්තේ සංකිලිට්ඨේ දුග්ගති පාටිකංකා. මහණෙනි ඒ වගේම සිත කිලිටි වුණහම සිත කිලිටි වෙනවා කියන්නේ නොයෙක් රාගාදී කෙලෙස් වලින් ගහනවා. ඒ කෙලෙස් වලින් ගහන වුණාම දුග්ගති පාටිකංක දුර්ගතියක් කැමති විය යුතුය. දුර්ගතිය කියනකොට මෙතන සතර අපායම අදහස් කරනවා. එතකොට අර අපිරිසිදු වස්ත්‍රයට කෙතරම් සායම් පෙව්වත් අල්ලගන්නේ නැහැ. ඒක දුර්වර්ණ වෙනම අපිරිසිදු වර්ණයක්ම වෙනවා. ඒකට හේතුව තමයි ඒ වස්ත්‍රය කිලිටි වීම, අපිරිසිදු වීම. ඒ වගේ සිත අපිරිසිදු නම් දුර්ගතියේම කැමති විය යුතුයි. සතර පාදුකට වැටෙනවා කියන එක තමයි තේරුම. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළේ යම් අර්ථයක් ඇති. මොකද මේ වස්ත්‍රයක් උපමා කරගෙන ධර්ම දේශනා කළේ තමන් කරන ව්‍යායාමයේ ප්‍රතිඵල ලැබෙනවා දැක්තිය. යම් කිසි විදියකින් ආගන්තුක දේවල් වලින් කිලිටි වෙච්ච වස්ත්‍රයක් ඒක ප්‍රകൃතියෙන්ම
පිරිසිදුණා. නැමත සෝදනකොට ඒ කිලිටි ඔක්කොම ගිහිල්ලා හිටන් ඒ වස්ත්‍රය ඊටාම පිරිසිදුතාවයට පත් වෙනවා. උත්පත්තියෙන්ම කළු පැහැගත් එකක් වෙනත් පැහැගත් එකක් සේදුවට ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ වස්ත්‍රයේ මුලදී පිරිසිදු එකක්. පසුව පිටතින් පැමිණෙන ආගන්තුක කිලිටි වලින් සම්පූර්ණයෙන්ම කිලිටි වෙලා වලං අල්ලන ජලිරදි කැබැල්ලක් වගේම කිලිටි භාවයටපත් වෙනවා. නමුත් මේක මුලදී ඉතා පවිත්‍ර සුදු වස්ත්‍රයක්. ඒ නිසා මේක යම් කෙනෙක් සබන් ආදී දේවල් දමලා හොඳට සෝදනවා නම් නැවතත් ඒක ඊටා පිරිසිදුතාවයට පත් වෙනවා. ඒ වගේ මේ හිත කියන එකත් ආගන්තුක කෙලෙස් වලින් සම්පූර්ණයෙන් කිලිටි වෙලා තියෙනවා. ප්‍රകൃතියෙන් සිත ඊටා පවිත්‍රායි. යම් කිසි කෙනෙක් උත්පත්තියේ ලබනකොට ප්‍රතිසන්දි අවස්ථාවේදී හිත ඊටාම පවිත්‍රායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලම තියෙනවා පබස්සරමිදං භික්ඛවේ චිත්තං. මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. ඊටාම පවිත්‍රයි. සංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. ඒ හිත ආගන්තුකව පැමිණෙන උපක්ඛලේශයන්ගෙන් කිලිටි වෙලා තමයි තියෙන්නේ. එතකොට මුල් අවස්ථාවේදී හිත ඊටාම පවිත්‍රයි. පසුව තමයි මේ හිත කිලිටි භාවයට පත් වෙලා තියෙන්නේ. ඉපදී දවස් දෙකක් තුනක් ගත වෙන කුඩා දරුවෙක් ගැන බැලුවොත් මේ දරුවා ධ්‍යාන සම්පත්තියකින් ඉන්නවා කියලා. නමුත් ක්‍රමයෙන් මේ දරුවාගේ මනසට ආගන්තුක උපක්ඛලේශ එකතු වෙනවා. කිරිවලට ආස කරනම, අම්මා දකින්නකොට ආස කරනම, ඊට පස්සේ ලස්සන පාට කරකෙන දේවල් ඒවට ආස කරනම, මෙහෙම ක්‍රමයෙන් ඒ ළමා වයසේදී ක්‍රීඩා භාණ්ඩ වලට දුවන්න පනින්න, ක්‍රීඩා කරන්න, ලස්සන දේවල් වලට මෙහෙම ආගන්තුකව කෙලෙස් ගොඩ වෙන්න පටන් ගන්නවා. ළමා කාලයට එනකොට වෙනත් දේවල්, තරුණ කාලයට වෙනකොට වෙනත් දේවල්, ওই විදිහට ආගන්තුක විවිධාකාර කෙලෙස් වලින් අර මුලදී හොඳට පිරිසිදුව තිබිච්ච හිත දැන් කිලිටි භාවයටපත් වෙනවා. අර මුලදී ඊටාම පවිත්‍රව තිබුණ වස්ත්‍රය කිලිටි වුණා. යම් කෙනෙක් නැමත ඒක හොඳට පවිත්‍ර කරනවා නම් පිරිසිදු වෙනවා ඒ ආගන්තුක කිලිටි වීම ගිහිල්ලා. ඒ වගේ යම් කෙනෙක් මේ මුල් අවදියේදී ඊටා පවිත්‍ර පිරිසිදු හිතට ආගන්තුක වශයෙන් කෙලස් පැමුණුනහම උපක්ලේශ එකතු වුනහම ඒ උපක්ලේශ අයින් කරනවා නම් හිත ඊටාම පවිත්‍ර භාවයටපත් වෙනවා. මෙන්න මේ කාරණේ දක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේම වදාළේ. දැන් අපි හිතමු කළු පාට වස්ත්‍රයක් කියලා. මේක කොයිතරම් සේදුවත් කොච්චර පවිත්‍ර කළත් ඒකේ කළු පාට යන්නේ නැහැ.
ඒකට රත නිල් කහ ආදී සායමක් හොවන්න බෑ. උත්පත්තියෙම ප්‍රകൃතියෙම කළු පැහැති. ඉතින් ඒක ව්‍යායාමයේ අසාර්ථකයි. ඒ වගේ නෙමෙයි හොඳ පිරිසිදු වස්ත්‍රයක් අපි හිතමු සුදු පැහැති වස්ත්‍රයක් අරගෙන කුස්සියට දමනවා මේ දැලි වලන් අල්ලන. ඒක දැලි ගෑවිලා මේක අඳුර ගන්න බැරි තරම් වෙනවා. නමුත් මුලදි මේක පිරිසිදු වස්ත්‍රයක්. ඊට පස්සේ සබන් ආදී දේවල් දමලා මේ වස්ත්‍රය හොඳට සේදුවා නම් නැවතත් අර තිබුණු තත්වයට එනවා. ඒ වගේ මේ හිත ආගන්තුක ක්ලේශයන්ගෙන් තමයි කිලිටි වෙලා තියෙන්නේ. අහක තියෙන දේවල් තමන්ගේ හිතට ඔළුවේ දමාගෙන හිතට අරගෙන කිලිටි වෙලා තියෙනවා. ඉතින් මේ කිලිටි වෙච්ච ආගන්තුක එකතු වෙච්ච කෙලෙස් අයින් කළා නම් හිත ඊතා පවිත්‍රතාවයටපත් වෙනවා. මෙන්න මේ කාරණේ දක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් උපමා කරගෙන මේ දේශනාව කළේ. ඒවමේමකෝ භික්කවේ චිත්තේ සංකිලිත්තේ දුග්ගති පාටිකංඛා කියලා වදාළා. මහණෙනි අර වස්ත්‍රය කිලිටි වස්ත්‍රය සායම් පෙව්වට දුර්වර්ණ වෙන්න වගේ සිත කිලිටි වුණා නම් දුර්ගතිය කැමති වෙන්න ඕන කියලා දේශනා කරනවා. මේක තියෙනවා ප්‍රතිපත්ති දුර්ගති, ගති දුර්ගති කියලා දෙකක්. ඒකත් අගාරිය ප්‍රතිපත්ති දුර්ගති, අනාගාරිය ප්‍රතිපත්ති දුර්ගති කියලා එහෙම බෙදිලා යනවා. ඒකේ කෙටි විස්තරය මෙහෙමයි. යම් ගිහි කෙනෙක් පස්පව් දස කුසල් කරමින් නොයෙක් වැරදි වැඩ කරමින් දුරාචාරයේ හැසිරෙමින් එහෙම වාසය කරනවා. ඒ තනත්තා ප්‍රතිපත්ති වශයෙන් දුර්ගතියකට පැමුණා. එයාගේ චර්යාව හැසිරීම හරි නැහැ. ප්‍රතිපත්ති වශයෙන් දුර්ගතියකට පැමුණා. ඒකට කියනවා අගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය කියලා. ඊළඟට මේ පුජ්‍යලයා එහෙම වාසය කරලා නොඑක ආකාර වැරදි දුස්චරිත පස්පව් දස කුසල් ආදී දේවල් කරන්න පුළුවන් තරම් දේවල් වැරදි කරලා වාසය කළාම එයාට ලැබෙන්නේ නැහැ සුගතියක්. එයා අනිවාර්යයෙන්ම දුර්ගතියකට යනවා. අන්න ඒකට කියනවා ගති දුර්ගතිය කියලා. අගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය, අගාරිය ගති දුර්ගතිය. ඊළඟට අනාගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා භික්ෂු ජීවිතයට නොගැලපෙන වැරදි ආකල්ප පවත්වමින් වැරදි දේවල් කරමින් වෙදකම් කිරීම, වෙලහයිලඳාම් කිරීම ආදී ගිහි අයමින් මුදල් උපයා ගැනීමේ කටයුතු වල යෙදෙමින් අනාචාරව හැසිරෙනම නම් ඒකට කියනවා අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය කියලා. අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය. ඒක භික්ෂූන් වහන්සේලා වගේ වශයෙන් තමයි ලැබෙන්නේ. වැරදි භික්ෂු ජීවිත ගත කළාම ඒක තමයි අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය කියන්නේ. ඊළඟට භික්ෂුන් වහන්සේ නමක් වුණත් එහෙම හැසිරුණාම මහණුනා කියලා හැම එතන ගැලවීමක් නැහැ.
වැරදි හැටියට මහානදම් පුරලා වැරදි වැඩ කරලා මහානකමට නොගැලපෙන දේවල් කරලා විවිධ අනාචාරවල හැසිරීලා වාසය කළා. එයාට ලැබෙන්නේ දුර්ගතියක් තමයි. එක්ක ප්‍රේතෙක් වෙනවා, සතර අපා දුක් වලට වැටෙනම මෙන්න මේ වගේ තැනක තමයි උපදින්නේ. අන්න ඒකට කියනවා අනගාරිය දුර්ගතිය කියලා. ඔය විදිහට අගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය, අගාරිය ගති දුර්ගතිය, අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය, අනගාරිය ගති දුර්ගතිය කියලා සතර ආකාරයකට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපි භික්ඛවේ වත්තං පරිසුද්ධං. අර කියාපු එකේ අනිත් පැත්ත. ඊටාම පිරිසිදු වස්ත්‍රයක්. රාජකයෙක් ඒ වස්ත්‍රය අරගෙන ඊටාම පිරිසිදු වස්ත්‍රය අරගෙන නිල් පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ මදටිය පාට හෝ යම් කිසි වර්ණයක් සායමක් එකකට පොවන. දැන් මේ වස්ත්‍රය ඊටාම පිරිසිදුයි. අපි හිතමු සුදු පාට වස්ත්‍රයක් කියලා. සුදු වස්ත්‍රයක්. මේ වස්ත්‍රය ඊටාම පිරිසිදුයි. ඒ නිසා සුදු පැහැති වස්ත්‍රයට නිල් රතු කහ වැනි සායමක් පෙව්වහම වහාම අල්ලා ගන්නවා. මොකද ඒකට හේතුව සංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? පරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස. මානිනී ඒකට හේතුව තමයි අර වස්ත්‍රය ඊටා පවිත්‍ර වීම. ඒ වගේ මහණෙනි හිත පිරිසිදු වුණාම සුගති පාටිකංකා එවමෙවක භික්ඛවේ චිත්තේ අසංකිලිට්ඨි සුගති පාටිකංකා. මහණෙනි ඒ වගේම සිත කිලිටි නුනහම සුගතිය කැමති විය යුතුයි. සුගතියට යනම කියන එකයි. කාම ලෝක වශයෙන් බලුවාම දිව්‍ය මනුෂ්‍ය සුගතිය, තවත් ධාන සමාපatti උපදවාගත්තොත් බ්‍රහ්ම ලෝක සුගතිය, මෙන්න මේ සුගතියක් කැමති විය යුතුයි. මොකද අර ඉතා පිරිසිදු වස්ත්‍රයට සායම් පෙව්වහම නිල් රතු කහ වැනි ඒක හොඳට අල්ල ගන්නවා. ඒ වගේ හිත පිරිසිදු වුණාම සුගතිය කැමති විය යුතුයි. සුගතියට යනවා කියන එකයි තේරෙන්නේ. සුගතිගාමී වෙනවා හිත පිරිසිදු වුණාම. මේ හොඳ පැත්ත නරක පැත්ත දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර දුර්ගති ගැන කිව්වා වගේම මේ සුගතිය ගැනත් තියෙන අගාරිය පටිපත්ති සුගති, අගාරිය ගති සුගති. අනගාරිය පටිපත්ති සුගති, අනගාරිය ගති සුගති කියලා සතර ආකාරයක්. අගාරිය පටිපත්ති සුගති. යම් ගිහි පින්මතෙක් නිත්‍ය පංචශීලයේ ආරක්ෂා කරනවා. පොහොයට අෂ්ටාංග සීලේ රකිනවා. තවත් ශක්තිය තියනවා නම් දස සීලේ රකිනවා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දන් පහන් දෙමින් විවිධාකාර පින්දහම් කරමින් වාසය කරනවා මේ බුද්ධ ශාසනය. අන්න එහෙම වාසය කිරීමට කියනවා අගාරිය පටිපත්ති සුගති කියලා.
එහෙම හොඳ ජීවිතයක් ගත කරන තැනැත්තා එයා යහපත් දේවල්මයි කරන්නේ, කාටවත් කරදරයක් නැහැ. පස්පව් දස කුසල් ආදී සේරගෙම්ම වෙන් වෙලා තමන්ටත් අනුන්ටත් හැමදෙනාටම යහපත පිණිස පිළිපදිනම ජීවත් වෙනවා. යම් ගිහි පින්වතෙක් අන්නේ විදිහට ජීවත් වෙනම නම් ඒකට කියනවා අගාරීය ගතිසුගතිය කියලා. එයා අගාരിക වශයෙන් ප්‍රතිපත්ති පුරලා සුගතියකටපත් වෙනවා. ඊළඟට අනගාරීය ප්‍රතිපත්ති සුගතිය. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ඒ මහානකමට ගැළපෙන යහපත් දේවල් කරමින් සීලය හොඳින් ආරක්ෂා කරගන්නවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සිහිනුවන පවත්තනම, බණ භාවනා කරනම, ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්නම. යම් භික්ෂු කෙනෙක් අන්නේ විදියට මහාන වෙලා මහාන ධමේ ප්‍රතිඵල ලබන්නට කටයුතු කරනම නම් ඒකට කියනවා අනගාරි ප්‍රතිපත්ති සුගතිය කියලා. ඊළඟට යම් භික්ෂු කෙනෙක් ඒ වගේ යහපත් ප්‍රතිපත්ති ධර්මයන් පිරුවනම් මේ ලෝකයේදීම සම්පත් ලබනවා. මහජනයාගේ සම්භාවනීයත්වයට පත් වෙනවා. පූජනීයත්වයට පත් වෙනවා. කවුරුත් ගරු කරනවා, මුදුනෙන් පිළිගන්නම. ඒ විතරක් නෙමෙයි, තමන් ගැන හිතුවත් තමන්ටත් ලොකු සතුටක් සැනසීමක්. එහෙම හොඳට මහානදම් පුරලා ඒ අයගේ හැටියට ඒ මහානදම් පිරීමේ ආනිසංස හේතු කොටගෙන එක්ක දිව්‍ය මනුෂ්‍ය වශයෙන් සුගතිය උත්පත්තිය ලබනවා. ධ්‍යාන උපදවා ගත්තනම් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ඒ ධ්‍යාන වලට අනුව බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා. ආකාසානං ඡායතනාදී ඒ ධ්‍යාන උපදවා ගත්තනම් ඒ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන පත්තේටපත් වුණා නම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. මේ විදියට යහපත් ආකාරයට මහානදම් පුරන තනත්තා දිව්‍ය මනුෂ්‍ය වශයෙන්, බ්‍රහ්ම වශයෙන් සම්පත් ලබනවා. ඊළඟට මාර්ගඵල ලබනවා. සුද්ධාවාස ලෝකවල උපදිනවා. රහත් වුණා නම් නැවත කොහෙවත්ම උපදින්නේ නැහැ. මේකට කියනවා අනගාරීය ගති සුගතිය කියලා. අනගාරීය කෙනෙක් යම්කිසි භික්ෂු කෙනෙක් මේ මගේ යහපත් ප්‍රතිපත්ති ධර්මයන් පෙරුවා නම් අන්න එතෙන්ට යනවා. සුගති පාටිකංකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේ විදිහට හොඳ පැත්ත, නරක පැත්ත කියන දෙපැත්තම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මුලින් ආරම්භ වුණේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කිලිටුවන වස්ත්‍රයකට සායම් පෙව්වට අල්ලගන්නේ නැතුව වගේ
නොයෙක් කෙලසුන්ගෙන් කිලිටි වේ තියෙන සිතකින් වෙන්නේ මොකද? සතර අපායට වැටෙනවා කියන එක. යම් කෙනෙක්ගේ සිත පිරිසිදු කරගත්තා නම්, එහෙම වාසය කළා නම්, ගිහි පැවිදි කවුරු වුණත් ඒ අයට මේ වගේ සුගතිය ලැබෙනම, මාර්ගඵල නිවන් මේ සියලු සම්පatti ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට වදාරනවා මේ හිතේ ඇතිවෙන කෙලෙසයන්, කිලුටු ධර්ම පිළිබඳව. කතමේත භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා. මහණෙනි, මේ සිතට උපක්ඛලේශ මොනවද? සිතේ ඇතිවෙන උපක්ඛලේශ අර මුලිනුත් කියලා දුන්නා. ඊටාම පවිත්‍ර සුදු පැහැති වස්ත්‍රයක් කුස්සියට දැම්මොත් දැලිවලන් ආදිය අල්ලන්න ඒක සම්පූර්ණයෙන් අඳුන ගන්න බැරි තරමට කිලිටි වෙලා යනවා. ඒක කිලිටි වස්ත්‍රයක්. ඒ වගේ මුල් අවදියේදී හොඳට පවිත්‍ර තියෙන හිත කිලිටි කරන ධර්ම තියෙනවා. චිත්තස්ස උපක්ඛලේශා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. සිත කෙලෙසෙන ධර්ම. සිත කිලිටි කරන ධර්ම. අර දැලිරදි කැලක් වගේ සිත සම්පූර්ණයෙන්ම කිලිටි කරන ධර්ම. මහණෙනි, මේ කිලිටි කරන ධර්ම තියෙනවා. කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛලේශා. මහණෙනි, සිතේ ඇතිවෙන මේ උපක්ඛලේශ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ ඒක ආරම්භ කරලා උපක්ඛලේශ 16ක් දේශනා කළා. අවිජ්ජා විෂම ලෝභෝ චිත්තස්ස උපක්ඛලේශ. ඔන්න සිත කිලිටි කරන පළවෙනි ධර්මය. අවිජ්ජා විෂම ලෝභ. තමන් සතු දෙයෙහි ආශා කිරීම අවිජ්ජාව හැටියටත්, අනුන් සතු දෙයෙහි ලෝභය ඇති කිරීම විෂම ලෝභය හැටියටත් සමහර තැන්වල විස්තර වෙනවා. සමහර ආචාර්යවරයන් වහන්සේලා විස්තර කළා තියෙනවා මේකේ තමන්ගේ අනුන්ගේ කියලා වෙනස් කරන්න දෙයක් නැහැ. මේ විෂම ලෝභය කියන එක කොතෙන්ට ගියත් විෂම ලෝභය. තමන්ගේ හරි අනුන්ගේ හරි මොනම හරි දැඩි ලෝභය, විෂම ලෝභය තියෙනම නම් ඒක කොහාට ගියත් එකයි විෂම ලෝභය. මේ විෂම ලෝභය අවිජ්ජා විෂම ලෝභ. මේක හිත කිලිටි කරන ධර්මයක් හැටියට මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළා. ආශාව, රාගය, තණ්හාව ආදී වෙනත් නම් වලින් කියවෙන්නේත් මේකම තමයි. මේක තමයි පළවෙනි අංකය, සිත කිලිටි කරන ධර්ම. ඊළඟට ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛලේශ. ව්‍යාපාදේ කියන එක. මේ ව්‍යාපාදේ කියලා කියන්නේ මේ දියුණු වෙච්ච ගොරෝසු බලවත් වූ ද්වේෂය නෙමෙයි. ද්වේෂයම තමයි. නමුත් උස්සන්න වුණ ද්වේෂය නෙමෙයි. බොහෝ සෙයින් මේ භාවනා ගැන බුදුරජාණන් වහන්සේ වදාරනකොට මේක මේ දේශය ව්‍යාපාද වශයෙන් තමයි දේශනා කළා කියන්නේ.
බතක් ව්‍යංජනයක් කිලිටි වුණා පිනුල් වුණා වාගේ සිත වෙනස් ආකාරයකට පත් කරන කිලිටි කරන ධර්මයක් ව්‍යාපාදේ කියන්නේ. මේක දේශ මූලිකයි. එම් භාවනා යෝගීන්ට ක්‍රෝධය ආදී දේවල් ඇති වෙන්නේ නැහැ. මේ ව්‍යාපාදේ ඇති වෙන්න පුළුවන්. තමන්ගේ භාවනාව හරියට කරගන්න බැරි වෙනකොට, තමන් භාවනා කරනකොට ඒවට බාධා පැමිණෙනකොට, මේ වගේ දේවල් වලදී භාවනා යෝගීන්ට ඇති වෙන්න පුළුවන් මේ ව්‍යාපාදයේ කියන එක. නොයවසිලිමත් ගතිය, නුරස්නා ගතිය වගේ තමයි මේ ව්‍යාපාදයේ ඇති වෙන්නේ. නමුත් ඒක සිත කිලිටි කරන ධර්මයක්. චිත්තස්ස උපක්ඛලේශ. සිතේ උපක්ඛලේශ ධර්මයක් තමයි ව්‍යාපාදය. ආරම්භයේදී ඇති වෙන ද්වේෂය තමයි මේ ව්‍යාපාදය කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ක්‍රෝධෝ චිත්තස්ස උපක්ඛලේශ. ක්‍රෝධය කියන එක සිතේ උපක්ඛලේශය. දැන් කලින් කිව්වා ව්‍යාපාදේ කියලා. ඒක ද්වේෂයේ ලාභාල අවස්ථාව. තමන්ගේ හිතේ නැගිච්ච ලාභාල අවස්ථාව. හිතේ ව්‍යාපාදය හෝ ද්වේෂය මතුණා නම් එතනින් පාලනය කරගත්තම වැඩි දියුණු වෙන්න නොදී කටයුතු කළා නම් භාවනා යෝගීන්ට නම් එතනින්ම නවත්ත ගන්න පුළුවන්. එහෙම නැති වුණා නම් මොකද වෙන්නේ? මේ ක්‍රෝධයේ බවට පත් වෙනවා. තව වර්ධනය වෙනවා මේ දේශය. හිතේ මතුවෙච්ච එක එතනින් නවතින්නේ නැහැ. වචනේ බවට පරිවර්ත වෙනවා. අතපය ක්‍රියා කරන නෙක් දෙනා බහිම්බස් වෙලා එනකොටාගෙන මිනී මරාගෙන විනාශයටපත් වෙන්නේ දේශයේ මේ ක්‍රෝධ අවස්ථාවට පැමුණාම තමයි. දියුණු වෙච්ච දේශය තමයි මේ ක්‍රෝධය නමින් දේශනාවේ සඳහන්. එතකොට ඒ ක්‍රෝධය සිතට උපක්ලේශය. සිත නරක කරන, සිත කිලිටි කරන ධර්මයක්. උපනාහෝ චිත්තස්ස උපක්ඛලේශ. උපනාහය කියන්නේත් මේ ද්වේෂයම තමයි. තවත් දියුණුවටපත් වෙලා. ඒ ද්වේෂය නැමත නැමත හිතේ බඳින එක, ඔතන එක, වෛර කරන එක, අන්න ඒක තමයි උපනාහය කියන්නේ. සමහර ඉන්නවා යම් යම් අය එක තරහ වුණාම, Tamanට මොනවා හරි කෙනෙහිකමක් කළාම ජීවිතේටම වගේ වෛර බඳිනවා. ඒක හිතේ බැඳ ගන්නවා. එහෙම හිතේ බැඳ ගන්න වෛර කරන ගතියට තමයි උපනාහය කියලා දේශනාවේ සඳහන්. ඒකත් මේ සිතට උපක්ඛලේශය. ඒ ව්‍යාපාදය, ක්‍රෝධය, උපනාහය කියන මේවා සිත කිලිටි කරන ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මක්ඛෝ චිත්තස්ස උපක්ඛලේශ. මක්ඛය කියන්නේ මේ ගුණමක් බව කියන එක. සමන්ට කොයිතරම් උපකාර කළත් ටිකක් කල් යනකොට ඒවා ඔක්කොම අමතක කළා මට මොනවද කළේ කියලා ඔන්න සේරම ගුණ මකදලා. දෙමාපිය දරුවන් ඉතා කුඩා කාලේ ඉඳලා අප්‍රමාණ දුක් කරදර විඳ දරලා හිටන් ලොකු මහත් කරලා
ඒ අය දිනු වුණාට පස්සේ අපේ අම්මලා තාත්තලා අපට මොනවද කළේ කියලා අන්න සේරම ගුණ මකලා දානවා. භික්ෂුන්ගේ වශයෙන් ආර්යාචාර්ය උපාධ්‍යාන් වහන්සේලා මහාන කරලා උපසම්පදා කළා මහානමකම ගෙන යාමට සියලු කටයුතු පුරුදු පුහුණු කළා අවසන් වෙලා ඊට පස්සේ ඒ තනත්තා රාජ්‍යාදී උසස් පුජ්‍යලයන් ඇසුරු කරන මහා ලොකු කෙනෙක් බවට පත් වෙනවා. අපේ ගුරු හාමුදුරුවෝ අපිට මොනවද කළේ කියලා කරපු සේරම ගුණ මකලා දානවා. සාමාන්‍ය ජනයා වුණත් කවුරු හරි උදව්වක් කළාම ඊට පස්සේ එයා මට මොනවද කළේ කියලා මේ සේරම ගුණ මකලා දානවා. ඒකට තමයි මක්ඛ කියලා කියන්නේ. ගුණමක බව කියලා හිතන් සිංහලෙන් කියන්නේ. ඊළඟට පලාශෝ චිත්තස්ස උපක්ඛිලේශ. පලාශය කියන්නේ ඒකට කියන යුගග්‍රාහය කියලා. අනෙක් කෙනෙකුගේ ගුණ දැක ගුණවත් කෙනෙක් දැකලා හිතන් තමනුත් ඒ ගුණවත් කෙනා එක්ක සමව තවත්තන. එයත් එකයි මමත් එකයි. ඒ ගුණවත් පුද්ගලයාගේ සම මට්ටමට සමතාවයට යන යුගග්‍රාහය කියන්නේ ඒක. දෙන්නම එකයි කියලා. එයත් එකයි මමත් එකයි කියලා මේ සමානත්වයෙන් ගන්නවා. අන්න ඒකට කියනවා යුගග්‍රාහය කියලා. පලාශව කියන්නේ ඒක. ඉස්සා චිත්තස්ස උපක්ඛිලේශ. ඊර්ෂ්‍යාව කියන එක මේ සිතට උපක්ඛිලේශය. අනුන් සැප විඳිනම දරන්නට පුළුවන් කමක් නෑ මේ ඊර්ෂ්‍යාව තියෙන තැනට. හොඟ රැකී ආරක්ෂාවක් කරලා ගෙයද්දරක් හදාගෙන යාන වාහන අරගෙන යම් කෙනෙක් සැපසේ ජීවත් වෙනවා නම් මේ ඊර්ෂ්‍යාව තියෙන තැනට ඒක පෙන්වන්න බෑ දරන්න බෑ. අනුන්ගේ සැප සාන්තිය දරන්න බැරි ඉවස ගන්න බැරි ගතිය තමයි මේ ඉස්සා ඊර්ෂ්‍යාව යනුවෙන් සඳහන්. ඒකත් මේ සිතේ ඇති වෙන උපක්‍රිය. මච්චරියං චිත්තස්ස උපක්ඛිලේශ. මච්චරිය කියන්නේ මසුරුකම්. තමන් සතු දෙයක් අනුන්ට අයිති වෙනවට කොහෙත්ම කැමති නැහැ. සුළු දෙයක් වුණා. තමන්ගේ දෙයකින් අනුන් ප්‍රයෝජන ගන්නවා නම් ඒක මොහුට මේ මසුරුකම ඇති එක්කෙනාට දකින්න බෑ. ඒ මසුරුකම තමන්ගේ දෙයක් තමන්ගේ සම්පත් අනුන්ට අයිති වෙනවා දකින්න බැරි ගතිය තමයි මේ මසුරුකම කියලා කියන්නේ. ඒකත් මේ සිතට උපක්ඛලේශයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මායා චිත්තස්ස උපක්ඛලේශ. මායා වංචා කිරීම. මායා කරනවා කියනකොට කාටත් තේරෙනවන්නේ මේ නැති දේවල් ඇතිකොට පෙන්නලා හිතන් වංචා කරනවා. ඒකට කියනවා මායා කියලා. වීදුරු කැබලි මණික් වගේ පෙන්නලා හිතන් රවට්ටනවා. වංචා කරනවා. එහෙම වංචා කිරීමට තමයි මායා කියලා කියන්නේ. ඊළඟට සාඨේය චිත්තස්ස උපක්ඛලේශ.
සාඨය කියන්නේ කපටිකම. නොයෙක් බොරු කියලා, නොයෙක් දේවල් මවාපාලා අනුන්ට කපටිකම් කරන. එහෙම කපටිකම් කරන එක තමයි සාඨය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකත් සිතේ උපක්ඛලේශය. තම්බෝ චිත්තස්ස උපක්ඛලේශය. තම්බ කියලා කියන්නේ මේ අවවාදයට නොනැමෙන ගතිය කණුවක් වගේ. තම්බ කියලා කියනවා මේ ගොයන් කපල ඉතුරු වෙන කොටස ඉපනල්ලට. ඉපනල්ලේ කවදාවත්ම වර්ධනයක් නැහැනේ. ඒ වගේ කණුවක් කියන එක. කණුව කවදාවත් වර්ධනය වෙන එකක් නෙවෙයි. ඒ වගේ සමහරු කාගේත් අවවාද පිළිගන්නේ නැහැ මේ තාම තදයි දරලීයවා. ඒ තදේ කියලා තද වෙනවා කියලා විවහාර කරන්නේ මේක තමයි. දරලීයවාගේ කණුවක් වගේ. තද ගතිය, අවවාදයට නොනැමෙන මුරුදු ගතියක් නැති, නැමෙන සුළු ස්වභාවයක් නැති ගතිය තමයි තම්බ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ එකත් සිතට උපක්ඛලේශයක් තමයි. සාරම්භෝ චිත්තස්ස උපක්ඛලේශය. සාරම්භය කරණුත්තරීය කර්මය කියලා මේකට විස්තර කරලා තියෙනවා. අනික් අය කලාට වැඩිය ඉහළින් කරන්නට යා. දැන් ඇතම් ගිහි පින්වතුන් කවුරු හරි හොඳ ලස්සනට ඇඳලා පොරවලා ඉන්නම නම් නිතරම කල්පනාව ඊට වැඩිය හොඳ එකක් ගන්න කියලා. කවුරු හරි ගෙයක් දොරක් හදාගෙන ඉන්නම නම් ඊට වැඩිය හොඳ ගෙයක් දොරක් හදන්නවා. ඒ වගේම කවුරු හරි යාන වාහනයක් ගත්තා නම් ඊට වැඩිය හොඳ එකක් ගන්නවා. කවුරු හරි තම දරුවන්ට ඉගැන්වනවා නම් අපේ දරුවන්ට ඊට ඉහළින් උගන්වන්න ඕන කියලා මේ කලාට වැඩියෙන් කිරේ. මේක නම් අද සමාජේ බොහෝම තියෙනවා. මිනිස්සු විනාශයටපත් වෙනවා මේකේ. එහා ගෙදරට රූප වාහනයක් ගෙනාවා නම් Taman ඊට වැඩිය හොඳ එකක් ගේනවා. වාහනයක් ගෙනාවා නම් ඊට වැඩිය හොඳ එකක් ගේනවා. කාන්තාවන්ට සාරියක් අඳින දෙයක් ගෙනාවා නම් Taman ඊට වැඩිය හොඳ එකක් ගේනවා. මේ හැම දෙයක්ම එහෙමයි. කරුණුත්තරීය කරණය කියන්නේ මේ අනුන් කලාට වැඩියෙන් ඉහළින් කරන්න යන එක තමයි මේ සාරම්භ කියලා කියන්නේ. උපමාවට තියෙනවානේ ගෙම්බෙක් ලොකුකම පෙන්වන්න ගිහිල්ලා පුම්බලා මැරිච්ච හැටි. ඒ වගේ මේ සාරම්භ නැමැති අනුන් කරනවාට වඩා ඉහළින් කරන්න යන පුජ්‍යලයා අන්තිමේදී විනාශයටමපත් වෙනවා. ඒක සිතේ උපක්ඛලේශය. මානෝ චිත්තස්ස උපක්ඛලේශය. මානයේ සිතේ උපක්ඛලේශය. මානය නිතර විස්තර කරන එකක්. මානය අනින් එක්කෙනාට වැඩි ඉහළින් ඉන්න. ඒකයි මෙතන අදහස් කරන්නේ. Taman අනික් එක්කෙනාට වැඩි ඉහළින් ඉන්නේ. අනික් අය ඔක්කොම පහත්යි. මනිනවා Taman බොහොම ඉහළ කෙනෙක් කියලා. මානය ඒකත් සිතේ උපක්ඛලේශයක් තමයි. අතිමානෝ චිත්තස්ස උපක්ඛලේශ. අතිමාන අතිශයින් උසස් බව හිතිය. සාමාන්‍ය මට්ටමින් නෙමෙයි අතිශයින්ම හිතන උසස් බව තමයි. අනේකට කියනවා අතිමානය කියලා. ඔය මානය පිළිබඳව බොහොම දීර්ඝ විස්තර තියෙනවා. ඒවා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවේ. මදෝ චිත්තස්ස උපක්ඛලේශෝ. ඒ මදය කියන එක සිතට උපක්ඛලේශය. ඒකත් විවිධාකාරයි.
බොහෝ දෙනාට බලපාන මදය කියන මදය කියන්නේ මත්තිය. යම් යම් දේවල් වලින් මත් වෙනවා. දැන් මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා මත් වෙනහම ඒකට කියනවා මදය කියලා. ඒ වගේ තරුණ මදය, යෞවන මදය කියලා එකක් තියෙනවා. යෞවන කමෙන් තරුණ කමෙන් මත් වෙනවා මදයටපත් වෙනවා. අනික් අය හෙලා දකිනවා මදයටපත් වෙනවා. යෞවන මදය. ජීවිත මදේ තමන්ගේ ජීවිතයේ යහපත් බව බොහෝ කල පවතින බව හිතලා අන්න ජීවිත මදේ වශයෙන් මත් වෙනවා. ආරෝග්‍ය මදය. මට කවදාවත් මේ ඉඟුරු කොත්ත මල්ලි ටිකක් බොන්න තරම්වත් ලෙඩක් දුකක් නැහැ කියලා තමන්ගේ නිරෝගීකම බව හිතමින් මදයටපත් වෙනවා. මේ ප්‍රධාන තුනක් තමයි යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය. මේවනම් ඉතින් අවුරුදු 40 විතර පණිනකොට අඩු වෙලා යනවා. ඔය සාමාන්‍ය ජනයාට බණ භාවනා කරන්න, පින්දහම් කරන්න හිත නොදෙන්නේ මේ යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මේව නිසා තමයි. අවුරුදු 40ක් විතර පණිනකොට තරණ බව අඩු වෙලා යනවා. ඒ වගේම ජීවිතයේ ක්‍රමයෙන් මරණයට කිට්ටු වෙන බව පේනවා. දෙද දුක් කරා මේව හැදෙනවා. අන්න මේ යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මේවා අඩු වුණාම තමයි බොහෝ දෙනා මේ බණ භාවනා කිරීම ආදියට යෙදෙන්නේ. ඒක ඒ අයගේ පුජ්‍යලික වැරද්දක් නෙවෙයි, මෙන්න මේක තමයි වැරද්ද. යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන. ඒවෙන් මත් වුණාම මෙලෝ සිහියක් නැහැ. කරන්නේ මොනවද, වෙන්නේ මොනවද, මැරෙනවද, ලෙඩ දුක් හැදෙනවද මොනවත් සිහියක් නැහැ. අවුරුදු 40ක් විතර වුණාම තමයි මේක මතක් වෙන්නේ. අන්නේ මට කියනවා මදය කියලා. පමාදෝ, ප්‍රමාදය. ප්‍රමාදයේ බොහොම පුළුල් අර්ථ ඇති වචනයක්. පංචකාමයේ ඇලීම මොන එක ප්‍රමාදයක්. පංචකාමයේ ඇලීමෙන් ඇතිවෙන ප්‍රමාදය. ඒ වගේම කුසලානං වා ධම්මානං අසාතච්ච කිරීතා, අසක්කච්ච කිරීතා, ඕලීන උච්චතා, නික්ඛිත දුරතා ඔය විදිහට විස්තර වෙනවා. සීල භාවනාදී කුසල ධර්මයන් කිරීමට එළඹෙන්නේ නැහැ. ඒවට යෙදෙන්නේ නැහැ. දිගට කරගෙන යන්නේ නැහැ. අර කටුස්ස ටිකක් දුර ගිහින් හිටලා ආයි ටිකක් දුර යන්නමාග ටිකෙන් ටික වරින් මර කරන. එක දිගට කරගෙන යන්නේ නැහැ. සිත හැකිලෙන අයවට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි ප්‍රමාදේ. මෙතන දැන් මේ හිතේ ඇතිවෙන උපක්ඛලේශ 16ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා. මේ උපක්ඛලේශ 16න්ම සත්‍යංගේ හිත කිලිටි භාවයට පත් වෙනවා. සකෝස භික්ඛවේ භික්ඛු අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛලේශෝති ඉති විදිත්වා අවිජ්ජා විසමලෝභං චිත්තස්ස උපක්ඛලේශං පජහති. මහණෙනි මේ යෝගාවචර භික්ෂුව ඒ අවිද්‍යා ආදී කියන ලද මේ කෙලෙස් 16 සිත කිලිටි කරන ධර්ම 16 මේ සිතට උපක්ඛලේශ සිතිකලට කිලිටි කරන ධර්ම කියලා දැනගෙන ඒවා ඔක්කොම එක එක ප්‍රහාණය කරනවා, අයින් කළා දානවා. අවිද්‍යා ආදී මේ කෙලෙස් 16ම යෝගාවචරය තම සිතෙන් අයින් කළා දානවා. යතෝචකෝ භික්ඛවේ භික්ඛුනෝ අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛලේශෝති ඉති විදිත්තා අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛලේශෝ පහීනෝ. මහණෙනි යම් කලක යම් අවස්ථාවක භික්ෂුවට යෝගාවචරයාට
ඒ අවිද්‍යා විෂම ලෝභ ආදී මේ කෙලෙස් හිත කිලිසි කරන ධර්ම ඒවා ඔක්කොම මේ හිත කෙලෙස් හිත කිලිටි කරන ධර්මයයි කියලා දැනගෙන ඔක්කොම ප්‍රහාණය කළා වෙනවා. මේ ඔක්කොම 16ම ප්‍රහාණය කළා වෙනවා. මේ භාවනා යෝගියා යෝගාවචරයා සමාධි විදර්ශනා භාවනා කරලා මේ අවිද්‍යා විෂම ලෝභ ආදී මෙතෙක් කියන ලද මේ හිත කිලිටි කරන ධර්ම 16 තමන්ගේ හිතෙන් ප්‍රහාණය කළා. කොහොමද ඒක ප්‍රහාණය වෙන්නේ? දැන් ප්‍රහාණය වෙන ක්‍රමය මේ ආකාරයි. මෙතන කියවනා කෙලස් 16ක් සිත කිලිට කරන ධර්ම 16ක්. ඒ 16න් මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා ශාඨය කියලා මෙතන තියෙනවා කෙලස් 6ක්. මෙන්න මේ 6 මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා ශාඨය කියන මේ හිත කිලිටි කරන ධර්ම ටික සෝවාන් මගින් ප්‍රහාණය වෙනවා. ඊළඟට ව්‍යාපාද ක්‍රෝධ උපනාහ ප්‍රමාද කියන මෙන්න මේ කාරණා ටික කෙලස් ටික අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා. අවිද්‍යා තම්බ සාරම්භ මාන අතිමාන මද කියන මෙන්න මේ සිතේ උපක්ලේශ ධර්ම ටික රහත් මගින් ප්‍රහාණය වෙලා යනවා. මේ කෙලස් 16 සිත කිලිටි කරන ධර්ම 16 ප්‍රහාණය වෙන්නේ මේ ආකාරයට තමයි. මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා ශාඨය කියන ඒවා සෝවාන් මගිනොත් ව්‍යාපාද ක්‍රෝධ උපනාහ ප්‍රමාද කියන එක අනාගාමි මගිනොත් අවිද්‍යා සම්බ සාරම්භ මාන අතිමාන මද කියන මේ ටික රහත් මගිනුත් ප්‍රහාණය. ඊට පස්සේ සෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඕ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි කියන මේ තුනුරුවන් කෙරෙහිම අවිච්ඡප්ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. අවිච්ඡප්පසාදෝති බුද්ධ ධම්ම සංඝ ගුණානං යථාවතෝ ඥාතත්තා අචලේන අච්චුතේන පසාදේන කියලා ඔක තෝරලා තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන්ගේ ගුණ යථාවතෝ ඥාතත්තා සත්‍යාකාරයෙන් තේරුම් ගන්න. යන්තමට නෙමෙයි. හොඳට බැසගත් ආකාරයට සත්‍යාකාරයෙන් තේරුම් ගන්න. තේරුම් ගත්තන් පස්සේ අච්චලේන අච්චුතේන පසාදේන කියන්නේ ඒ වචන වලින් කියන්නේ කිසිසේත්ම නොසැලෙන කම්පාවටපත් නොවන ප්‍රසාදයෙන් යුක්ත වෙනම කවුද? මේ විදිහට මේ කියාපු කෙලෙස් 16 ප්‍රහාණය කර පුජ්‍යලයා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ සියලු පුජ්‍යලයන් මේ අදහස් කරන. යතෝකෝ 50 චත්තං හෝති වන්තං මුත්තං පහේනං නිස්සට්ඨං. ඒ යෝගාමචරයාට ආර්ය ශ්‍රාවකයාට මේවා ඔක්කොම ප්‍රහාණය වෙනවා. චත්තං හෝති වන්තං මුත්තං පහේනං නිස්සට්ඨං. මේ පද මාලායෙන්ම කියන්නේ ඔක්කොම අත්තර දාලා අයින් කළා කියන එක. චත්තං කියන්නේ පරිත්‍යාගය අයින් කළාම දානවා. වන්තං වමනේ කළා අහකට දැම්මා වාගේ අයින් කළා දානවා. මුත්තං මිදෙනවා. පහේනං ප්‍රහාණය කරනවා. නිස්සට්ඨං බැහැර කරනවා. මෙන්න මේ විදිහට කලාට පස්සේ සෝ බුද්ධේ අවිච්ඡප්පසාදයන සමන්නාගතෝ මිති ලබති අත්ථ වේද. මේ
විදියට මම බුදුරජාණන් වහන්සේ කෙරේ අවෙච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි කියලා ලබනවා ඥාන සංප්‍රයුක්ත සෝමනස්සය. ඒක තමයි අර්ථවේද කියන්නේ. වේද කියන්නේ ඥාන සංප්‍රයුක්ත සෝමනස්සයක් ලබනවා. ලබති ධම්ම වේදං ධර්මයේ පිළිබඳවත් අර විදිය ඥාන සංප්‍රයුක්ත සෝමනස්සයක් ලබනවා. ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං ඒ ධර්මයේ අසුරු කළා වූ ප්‍රමෝදයක් ලබනවා. පමුදිතස්ස පීති ජායති සිත ප්‍රමෝදවත් වුණාම ප්‍රීතිය ඇති වෙනවා. පීති මනස්ස කායෝ පස්සම්බති සිතේ ප්‍රීතිය ඇති වුණාම කාය හැම් පිටින් හිත කාය දෙක සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති සිත හොඳට සංසිඳුණාන් පස්සේ ඊටාම හොඳ ප්‍රණීත සුවයක් ලැබෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති ඒ සුවේටපත් වූ තනත්තාගේ සිත මනාකොට තැම්පත් වෙන සමාධිමත්. ධර්මය සංඝයා කියන මේ තුනුරුවන් පිළිබඳවම මේ විදිහට ඥාන සංප්‍රයුක්ත සෝමනස්සේ ලබනම කිසිසේත් නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. කවර කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. කොට මෙතන අදහස් කරන්නේ සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා. මේ විදිහට මේ සීලාදී ගුණයෙන් යුක්ත වූ පුජ්‍යලයා ආර්ය ශ්‍රාවකයා කෙතරම් ප්‍රණීත භෝජනයක් වැළඳුවත් ඔහුට එය අන්තරාය කර වෙන්නේ නැහැ. පිරිසිදු වතුරෙන් කිලිටි වස්ත්‍රයක් සෝදන්නක් මෙන් ඒ වගේම රන් කරුව උදනේ දමලා රන්වල මල හරින්නාක් මෙන් ඔහුට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. ඔහුට මේ විදිහට මොනම ආකාරයකින්වත් ඒ විදිහේ ප්‍රණීත සිව්පසේ පරිභෝග කළත් අනතුරක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සෝ අත්ථි ඉදං මේ අත්ථි ඉදං මෙන්න මේක තියෙනවා කියලා මෙතන අදහස් කරන්නේ දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඔහු තේරුම් ගන්නවා. අත්ථි හීනං තන හීනං කියන්නේ සමුදය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නවා. අත්ථි පනීතං තන පනීතං කියන්නේ නිරෝධ සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නවා. අත්ථි ීමස්ස සංඥාගතස්ස උත්තරින් නිස්සරණන්ති මේ සේරෙත්තම වැඩි මේන් නික්මෙන මාර්ගයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. මාර්ග සත්‍ය අවබෝධ කරගන්නවා. කස්සේවං ඥානතෝ එවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුක්තති දිඨාසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවසානයේදී දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ යෝගාවචරය අවබෝධ කරගන්න බව තමයි දේශනා කළේ. ඒ විතරක් නෙමෙයි මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන සතර කෙලෙස් ශෝගයන් ඔක්කොම තරණය කරනවා. එතකොට එතනින් අදහස් කරන්නේ මහරහතුන් වහන්සේ. සෝවාන් වීමේදී දිඨාසවය ප්‍රහාණය වෙනම ඒ වගේම අනාගාමී වීමේදී කාමාශය ප්‍රහාණය වෙනවා. භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන දෙක ප්‍රහාණය වෙන්නේ රහත් වීමෙන්. ඊළඟට වදාළ කොටසත් අනුව බැලුවහම රහත් වීම දක්වාම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා විමුත් තස්මින් විමුක්තමිති ඥානං මිදුණාන් පස්සේ මිදුණයි කියන නුවණ ඇති වෙනවා. මේ පිළිබඳව නොඑක්වර විස්තර කරලා දීලා තියෙනවා.
මෙතන අදහස් කරන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන එක. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං. හීනා ජාති මගේ නැවත නැවත ඉපදීම ඔක්කොම ෂය වෙලා ගියා. උසිතං බ්‍රහ්මචර්යය. මේ සීල සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ බ්‍රහ්මචර්යාව මම පුරලා අවසන් කළා. කතං කරණීයං. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කල යුතු යම් කටයුතු තියෙනවා නම් ඒ සේරම කරලා අවසන් වුණා. නාපරං ඉත්තත්ථායාති පජානාති. නැවත මට මේ ජීවිතයේදී කරන්න දෙයක් නැහැ කියලා මේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න තෙන් මේ රහත් භාවයට පිටුණයි. දැන් මේ වත්ථූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා යෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජන වන කරුණු රාශියක්ම දේශනා කළා. මේ භාවනා යෝගීන්ට පමණක් නෙමේ කාටත් උපද්‍රව පිණිස හේතු වන සිත කිලිටි කරන ධර්ම 16ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සිත කිලිටි කරන ධර්ම තිබුණොත් එහෙම චිත්තේ සංකිලිට්ඨේ දුග්ගති පාටිකංකා කියලා සතර පාදුකට වටින එකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අගාරියේ ප්‍රතිපත්ති දුර්ගති, අගාරියේ ගති දුර්ගති, අනගාරියේ ප්‍රතිපත්ති දුර්ගති, අනගාරියේ ගති දුර්ගති කියලා මේ දුර්ගති හතරක් එහෙම විස්තර කළා පස්සේ. ඊළඟට සේයතාපි භික්ඛවේ වත්තං පරිසුද්ධං කියලා මේ හොඳ පැත්ත. පිරිසිදු වස්ත්‍රයට සුදු වස්ත්‍රයකට ඕනෑම සායමක් පෙව්වහම අල්ලා ගන්නවා. ඒ වගේ සිත කිලිටුනේ නැතිනම් ඒතනත්තා සුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අවිජ්ජා විසම ලෝභයේ පටන් ප්‍රමාදයේ දක්වා සිත කිලිටි කරන ධර්ම 16ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කිලිටි කරන ධර්මයන් මේවා මගේ සිත කිලිටි කරන ධර්මයි කියලා යෝගාවචරය ඒවා හිතෙන් අයින් කළා දානවා. යම් දවසක ඉඳලා ඒ යෝගාවචරයාගේ හිතෙන් මේ අවිජ්ජා විසම ලෝධාදී හිත කිලිටි කරන ධර්ම ටික අයින් වුණනම් ඊට පස්සේ යෝගාවචරයා තුනුරුවන් පිළිබඳව නොසැලෙන කම්පානවන වෙනස් නොවන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. එහෙම ඉන්නකොට මම දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි කියලා හිතන් ඥාන සංප්‍රයුක්ත සෝමනස්සයක් ලබනවා. ඒ ඥාන සංප්‍රයුක්ත සෝමනස්සය ලැබලා හිටන් ධම්මූපසංහිත ප්‍රමෝදයක් ඔහුට ලැබෙනවා. ප්‍රමෝදේ ලැබෙනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට හිත කය දෙක ඔක්කොම සංසිඳනවා. හිත කය සංසිඳුණායින් පස්සේ සුවය ඇති වෙනවා. සුවය ඇති වුණායින් පස්සේ හිත මනාකොට සමාධිමත් වෙනවා. මේ විදිහට බුදුන් දහම් සගුණ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව මේ ඇති වෙනවා කියලා හිතන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට අත්ථීදං අත්ථි හීනං අත්ථි පනීතං අත්ථීමස්ස සංඥාගතස්ස උත්තරෙන් නිස්සරණන්ති කියලා විස්තර කළ හැටියට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්නකොට කාම භව දිට්ඨි අවිජ්ජා කියන සියලු ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා. එහෙම ප්‍රමාණය වෙලා හිටන් මේ මහරහතුන් වහන්සේ කෙනෙක් වෙලා මන් දැන් මේවෙන් මිදුණා කියලා හිටන් නුවණ ඇති වෙනවා. මගේ ජාතිය සෙවුණා. ඔක්කොම බ්‍රහ්මචර්යාව පුරලා අවසానයි. මට දැන් කරන්න දෙයක් නැහැ කියලා මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
පින්වත්නි මේ වත්ථූපම සූත්‍රයේ මාතෘකා කරගෙන ආද ධර්ම දේශනා කළා. භාවනා යෝගීන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වන කරුණු රාශියක් විස්තර කරන්නට යෙදුණ අභිජ්ජා විසම ලෝභය ආදී සිත කිලිටි කරන ධර්ම 16ක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා හැමදෙනාම මෙන්න මේ ධර්ම අපේ හිත කිලිටි කරනවා කියලා ඒවා අයින් කර ගැනීමට වෑයම් කරන්නට ඕන. සමාධි විදර්ශනා භාවනා කරලා ඉතා ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුවෙන් අප හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන ප්‍රතිම සබඳයි.